හරි. ගිය සතියේ ඔයාලට මතක කතා කරා මම. සරල අනුවර්තී චලිතයේ සිදු වෙනකොට සරල අනුවර්තී චලිතයේ සිදු වෙන සරල අවලම්බයක සමීකරණයක් අපි ගොඩනගුව මතකද ඔයාලට? මොකක්ද සමීකරණය? t සමානයි 2 L බෙදීම G කියලා සමීකරණයක් අපි ගොඩනගුව නේද? හරි මේ සමීකරණය ගිය සතියේ ලබා ගන්න. මේ කියන්නේ මොකද්ද? අපිට මතක් කරොත් එහෙම හිතන්නකෝ මේ වගේ සරල අවලම්බයක් තියෙනවා. මේ සරල අවලම්බය පැද්දෙනවා කියලා කියන්නේ මෙයා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. ඔන්න ඔය විදිහට මෙයා මේ වටා පැද්දි ඉන්නවා. එහෙනම් මෙයාගේ සරල අනුවර්තීය කියලා පෙන්වන කිසිදෙයක් මම පෙන්නුවා. හරි මම හිතනවා ගියසදී පෙන්වපු දේ මතකද කියලා. ඒක 3-4 පාරක් ඔප්පු කරගන්න. එතකොට මෙයාගේ මේ සරල අනුවර්තීය. ඒක දෝලන කාලය කියලා කියන්නේ t කියලා කියන්නේ මෙයා මෙහෙට ගිහිල්ලා මෙතනට එන්න ගත වෙන කාලය. හොයන්න පුළුවන් සමීකරණ මේ තියෙන්නේ. මේ සමීකරණය තමයි කටපාඩමේ තියා කටපාඩම හුරු වෙනවා. t සමාන 2 බෙදීම g. මොකද මේ සමීකරණය දාලා අපිට MCQ ගණන් උත්තර ගන්න තියෙනවා ඉස්සරහ. එතකොට මම කිව්වා මේ කියන්නේ කවුද? මේ G කියන්නේ කවුද? සඵල ත්වරණය කියලා. අපි මේක පෘථිවිය මත දෝලනය කරන නිසා තමයි පෘථිවිය මත හැම කරකවන නිසා තමයි G වලට ගුරුත්ව ත්වරණය කියන ආවේ. හරි. ලියන්න තරුවක් දාලා ඉහත සරල අවලම්බය උත්තෝලකයක් තුල එල්ලා ඇති විට උත්තෝලකයක් හොයන්නයි අල් තයන්නයි තෝ යන්නයි ලකයක් උත්තෝලකයක් තුල එල්ලා ඇති විට මොකක්ද මේ උත්තෝලකයක් කියන්නේ? මොකක්ද මේ උත්තෝලකයක් කියන්නේ? උත්තෝලකයක් කියලා කියන්නේ ලිෆ්ට් එකක්. හරි සෝපානදී ආදින සෝපානදී හරි හරි වංජුට උත්තෝලක කියන්නේ ලිෆ්ට් එක. හරිද? හිතන්නකෝ දැන් ලිෆ්ට් එක ඇතුලේ තියෙනවා අපිට අදාළ සරල අවලම්බය මෙහෙම එල්ලලා. ලිෆ්ට් එක ඇතුලේ හොඳ. ලිෆ්ට් එක බැරි වෙලාම මෙහා උඩට යනවා. ලිෆ්ට් එක බැරි වෙලාම මෙහා උඩට යනවා නම් A කියලා තොරණකින් ලිෆ්ට් එක බැරි වෙලාවට උඩට යනවා නම් A කියලා තොරණකින් මට මෙයාගේ සමීකරණ මෙයාගේ දෝලනය වෙන සමීකරණ ලියන්න මෙන්න මේ විදිහට. t සමානයි 2 L බෙදීම G ධන A. මතක තියාගන්න හොඳේ. G ධන A වල වර්ගමූල. ලිෆ්ට් එක උඩට යනවා. එතකොට උඩට යනකොට මෙයා මත සඵල තොරණේ G ධන A. මේකේ තොරණේ තදාලා යනවා. ලිෆ්ට් එක පල්ලෙහාට යනවනේ. ලිෆ්ට් එක පල්ලෙහාට යනවනේ. ලිෆ්ට් එක පල්ලෙහාට යනවනම් මේ වගේ මට කියන්න පුළුවන් t සමානයි 2 L බෙදීම G පින A කියලා. හරි. ඔන්න ඔය දෙක තමයි වැදගත් කාරණා දෙක. ඒ කියන්නේ අපි ඉන්න පරිසරයේ කොහෙද ඒ පරිසරයට අදාළ ගුරුත්වත්වය නිසා මෙතන නිරූපණය වෙන්නේ. හරි. මේ දෙක අඳලා අපිට ලියන්න. මේ ඕනේ නැහැ. මේ ඕනේ නැහැ.
අර ඒ සම්බන්ධ ගණන් අපිට ඉස්සරහට හම්බ වෙයි. හරිද? ඔය මොකද්ද වෙන්නේ කියලා සප්‍රතරණය සම්බන්ධ කරන් අපිට ඉස්සරහට හම්බ වෙයි. දැන් යන ඊළඟ මාතුල අනුමාත්‍රණය චුටි තරුවක් දාලා යන්න. අපි මෙච්චර කතා කරේ අවලම්බය. දැන් කතා කරනවා දුන්නට ගණහම ස්කන්ධය මෙහෙම පැද්දෙන එක. මෙහෙම පැද්දෙන එක. දැන් දුර්නියතේ කැපිටල් K වන හෙලක්සිය දුන්නකට දුර්නියතේ K වන හෙලික්සිය දුන්නකට දුර්නියතේ K වන හෙලික්සිය දුන්නකට සිම්පල් M ස්කන්ධයක් ගැටගසා සිම්පල් M ස්කන්ධයක් ගැටගසා පදතේ සිරස්ව තබා ඇත පදතේ සිරස්ව තබා ඇත හැරීම පදතේ සිරස්ව තබා අතහැරීම දුර්නියතේ K වන හෙලක්සිය දුන්නකට සිම්පල් M ස්කන්ධයක් ගැටගසා පදතේ සිරස්ව තබා අතහැරීම බලන්න පොඩ්ඩක් බලන්න මම දුන්නක් ගන්නවා සිරස්ව දැන් මෙහෙම නෙමෙයි මෙහෙම දැන් හරි මම මොන දුන්න කරා මුලින්ම දුන්න මෙහෙම ගැට ගමනවා මෙතන මොන දුන්න දැන් මෙන්න මේ විදිහට තියෙනවා හරි ඔන්න ඔය විදිහට තියෙනවා ඊළඟ මෙයාගේ ලෙවල් එක තමයි මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ ලෙවල් එකේ දැන් මෙයා ඉන්නවා මම මෙයාට සිම්පල් M ස්කන්ධයක් ගැට ගහනවා උතර මොකද වෙන්නේ මෙයාට සිම්පල් M ස්කන්ධයක් ගැට ගහපුවා මොකද වෙන්නේ මෙයා පොඩ්ඩක් පල්ලකට ඇදෙනවා මෙන්න මේ විදිහට ඇදෙනවා මම ගන්නවා මෙයාගේ ස්කන්ධය M නේ මෙන්න විදිහට ඇදෙනවා සාමාන්‍ය දෙයක් නේ ඕනේ මම දුන්නාට ස්කන්ධයට එහෙම ඇදෙනවනේ මම මොකද කරන්නේ මම අතින් තව පොඩ්ඩක් මෙයා පල්ලකට ඇදෙනවා මෙන්න මේ විදිහට තවත් පොඩ්ඩක් පල්ලකට ඇදෙනවා මෙන්න මේ විදිහට තව පොඩ්ඩක් පල්ලකට ඇදෙනවා මෙතන තමයි අපි සාමාන්‍ය ස්කන්ධ කෙලවලට ඉන්නේ මම අතින් මොකෝ ගන්න තව පොඩ්ඩක් මෙයා මේ ගන්න පල්ලකට ඇදෙනවා මේ ගන්න හරි හරි දැන් බලමු පොඩ්ඩක් ඒතර මෙහෙම ඇදලා මොකද වෙන්නේ මෙයා උඩට යනවා උඩට ගිහිල්ලා පොඩ්ඩක් මේ උඩට ගිහිල්ලා ආයෙත් බලනවා මෙහෙම මෙයා සරලන වර්ධි තැනට එද හරි මම ගන්න මෙයාගේ ලෙවල් එක මෙන්න මෙතන මෙයාගේ සමතුලිත ලෙවල් එක ඔන්න ඔතන මම ගන්න මේ දුන්න මෙතෙන් එල්ලුවට පස්සේ සිම්පල් y දුර පල්ලෙහාට ගියා මෙහෙම ඕගොල්ලෝ ගන්න බෑ මේව ඕනේ දේවල් ඒව ඕනේ එයා සිලබස් එකේ තියෙනවා මේ මම කරන්නේ මම අවබෝධය දෙන්න මේ සරලන වර්ධි මොකක්ද වෙන්නේ කියලා මේ ඔප්පු කිරීම මතක තියෙන්න ඕනේ මම ඊට පස්සේ මෙතන ඉඳන් දැන් මේ ස්කන්ධය එළවලුස මෙතන තමයි සමතුලිත ලක්ෂණය මෙතන ඉඳන් මම මෙයාව x දුරක් හදනවා සිම්පල් x දුරක් පල්ලෙහාට දෙන්න මෙන්න මේ විදිහට හරි ඒ ඇදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුන්න කොච්චරක් ඇදුනද දුන්න මෙතන ඉඳන් මෙතනට මැදිලා නේද කොයි දුරක්ද y ධන සිම්පල් x දුරක් දුන්න සම්පූර්ණයෙන් ඇදිලා නේද ඔව් එහෙනම් ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ දුන්න මොනවා මේ ඇදලා හින්දා දුන්න උත්සාහ කරන්න හැකිලෙන උත්සාහ කරනවා එහෙනම් මෙයා මත මෙහෙට බලයක් ඇති වෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ බලය මම සිම්පල් f කියලා ලකුණු කරන්න
මෙතන බලයක් ඇති වෙනවා. ඒක පල්ලෙහාට තියෙන කවද? පල්ලෙහාට තියෙනවා මෙයාගේ බර mg. හරි. දැන් මොකද වෙන්නේ? මේ f මේ mg f ඇති වෙන්නේ කවුද? දුන්න මගෙන්. mg ඇති වෙන්නේ කවුද? බර මගෙන්. මම මොකද කරන්නේ? f capital F සමානයි simple f ඍණ mg. දැන් මේ පල්ලෙහාට උඩට එන අවස්ථාව. උඩට එන්නේ කොහොමද? උඩට එන්නේ අමතර බලයක් උඩට තියෙනවා. එහෙනම් mg ට f වැඩි වෙන්න ඕන. එහෙනම් මම හොයනවා mg ගෙන් f අඩුනොත් එහෙම යම් බලයක් එනවනේ. ඒ බලයෙන් මොකෝ කරන්නේ? මෙයා උඩට අදිනකොට. එහෙනම් ඒ බලය තමයි මේ තියෙන්නේ. simple f එකෙන් mg අඩුනම එන බලය තමයි f ට සමාන කරන්නේ. මට මේ simple f කියන්න පුළුවන් නේද? ඍණ k y ධන x කියලා. ඔයාලා දන්නවා ඇදිච්ච දුන්නක බලය ලියන්නේ කොහොමද? kx ඍණ kx. ඇදිච්ච දුන්නක බලය ලියන්නේ කොහොමද? මෙතන ලියන්න පුළුවන් ඕනවල න්යාමත දෙන්න බලය ලියන f සමානයි ඍණ ky කියලා ලියන්න පුළුවන් ඕන. හරි. මේ කියද දෙනවට කලින් ඇදිච්ච දුන්නක බලය ලියන්නේ දුරුණිය දේවාලයක් ඇදිච්ච දුර. හැබැයි ඍණ ලකුණක් වෙනවා. හරි. ඊට පස්සේ ඍණ mg එමින් බලනකොට මේ අවස්ථාවේදී ඇදෙන බලය මොකද්ද? මේ අවස්ථාවේ බර තියෙනවා පල්ලෙහාට mg. මේ අවස්ථාවේදී f සමාන වෙලා තියෙන mg ට. මේ අවස්ථාවේ තමයි සමතුලිත නැත්නම් මොකද මෙහාට යනකොට ගමන කරමු. මේ අවස්ථාවේ සමතුලිතයි. එහෙනම් මෙයාගේ ඇතුලේ බලයට බර සමානයි. එහෙනම් කාටද මේ සමාන වෙන්නේ? mg සමානයි ඍණ ky සමානයි mg ට. එයි මේ අමතෙන් බලය ඉස්සරහ කිව්වේ ky කියලා. එහෙනම් මට දාන්න පුළුවන් නේද mg කියන තැන ඍණ ky දාන්න පුළුවන් නේද? දැම්මට පස්සේ මෙතන ඍණයි මෙතන ඍණයි ධන බවටපත් වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් ඍණ k y ධන x ධන ky කියලා. එතන මේකෙන් වර්හන් ප්‍රසාරණය කරොත් එහෙනම් මට එනවා ඍණ ky ඍණ kx ධන ky. මොකද වෙන්නේ? ky ට ky කැපිලා යනවා. මට බලය සඳහා ප්‍රකාශයක් ලැබෙනවා f සමානයි ඍණ kx කියලා. ඒ කියන්නේ මේ ඕනිම අවස්ථාවක ඇතින බලය ලියන්න පුළුවන් මට මෙන්න මේ සමතුලිත ලක්ෂය ඉන්න. ඒ කියන්නේ ස්කන්ධේ එල්ලලා සමතුලිත ලක්ෂයේ ඉඳන් ඇදිච්ච දුරණු ඇදිච්ච දුරයි දුරණියට. අපිට මේ y දුර බලපාන එල්ල කරන්නේ නැහැ ඇත්තටම. අපි ඔප්පු කරා. අපිට බලපාන්නේ ස්කන්ධේ එල්ලලා සමතුලිත වූ ලක්ෂයේ ඉඳන් පවතින ස්ථාවරය. හරි. ඒ අනුව මම මොකෝ කරන්නේ දැන් මෙයා මේ පැත්තට සලනුවට දෙන්නවනේ. එහෙනම් මේ පැත්තට මේ බලය තියෙන්නේ. කේන්ද්‍රය පැත්තට මෙයාට දෝලන කේන්ද්‍රය වෙන්නේ. මේ හැමදෙතෙම දෝලන කේන්ද්‍රය පැත්තට බලය තියෙනවා නම් දෝලන කේන්ද්‍රය පැත්තට f සමානයි m දාමු. f සමානයි m දාමු. දානකොට දෝලන කේන්ද්‍රය පැත්තට බලය මොකද්ද? kx නේද? f විතරයි. f ගත්තේ මේ දෙනක සුළු කරලානේ. එහෙනම් මේ f ඇතුලේ මේ දෙන්න දිනනවනේ. එහෙනම් මට mg වලට ලියන්න ඕනද නැහැ? එහෙනම් මම ලියන්න පුළුවන් f සමානයි ma කියලා. f කියන්නේ කවුද මෙයා? ඍණ kx සමානයි ma. මම ඉතින් a යුක්ත කරොත් එහෙම මට එනවා a සමානයි ඍණ k බෙදීම m වාරයක් x කියලා එනවා. පොඩ්ඩක් බලන්න මෙයා නිකන් මට මොන කෙනෙක් වගේ නේද? a සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාර නේද කියන්නේ? මට බැරිද පොඩ්ඩක් ආදේශයක් දාගන්න ඔමේගා වර්ග සමානයි මෙයා කියලා. මට බැරිද ඔමේගා වර්ග සමාන වුණොත් එහෙම
k බෙදීම m වලට මට අවශ්‍ය සමීකරණ ලැබිලා නේද නේ? මට අවශ්‍ය සමීකරණ ලැබිලා නේද? එහෙනම් පුතෝ මට කියන්න පුළුවන් මෙන්න මේ චරිතය සරල අනුවර්තීය කියලා. හරි. අපි අමතර දෙයක්ත් පොඩ්ඩක් මෙතන කරනවා. මොකද අමතර දේ ඉස්සෙල්ලා ගත්තා වගේ මෙයාගේ ආවර්ත කාලය ගන්න. ආවර්ත කාලය කොහොමද ගන්නෙ? ඔමේගා සමානයි 2π බෙදීම t. එහෙනම් t සමානයි 2π බෙදීම ඔමේගා. ඔමේගා තමයි මෙතනින් ආවේ. එහෙනම් ඔමේගා කියන්නේ මේක සුළු කරොත් එහෙනම් ඔමේගා කියන්නේ වර්ගමූල k බෙදීම m වලට. වර්ගමූල k බෙදීම m. ඔන්න ඔයා මම මෙතෙන්ට දැම්මොත් එහෙම t සමානයි 2π බෙදීම යට ඉන්නේ k බෙදීම m. මෙතන උඩට යනවා සිම්පල් m කියන එකනාව m බෙදීම k වල වර්ගමූලය. මෙන්න මෙයා තමයි දුන්නකට රැසු ස්කන්ධයක සරල අනුවර්තී චලිතය දෙනකොට ආවර්ත කාලය මොකද්ද? t සමානයි 2π m බෙදීම k. m කියන්නේ කවුද? එල්ලපු ස්කන්ධය. k කියන්නේ දුර්නියතේ. හරි. කලබල නැතුව හිමින් සැරේ මේක ලස්සනට ඇඳලා මේක ලස්සන ලියලා මෙතන එන්නකො. කඩිය බෝඩ් එකේ බානකොට තමයි ලියන්නේ. හරි. ලියන්න තරුවක් දාලා දිග කැපිටල් L සහ දිග කැපිටල් L සහ ඝනත්වයේ සිම්පල් d වන ද්‍රවයකින් සාදා ඇති ඝනත්වයේ සිම්පල් d වන ද්‍රවයකින් සාදා ඇති දිග කැපිටල් L හා ඝනත්වයේ සිම්පල් d වන ද්‍රවයකින් සාදා ඇති සරල ද්‍රවමානයක් ඝනත්වයේ රෝවණ ද්‍රවයක පාකර ඝනත්වයේ රෝවණ ද්‍රවයක පාකර කුඩා දෝලනයක් ලබා දේ. කුඩා දෝලනයක් ලබා දේ. හරි බලන්න පොඩ්ඩක්. හිතන්න මෙතන තමයි වතුර තියෙන්නේ. මේ වතුර ලෙවල් එක. මේ වතුර ලෙවල් එකේ මම මේ වගේ දිග කැපිටල් L වෙච්ච අපි හිතමු සරල ද්‍රවමානයක්. දැන් D කැලක් විතර මේක ගන්න. ඒක සරල ද්‍රවමානයක් නේ ගන්න පුළුවන්. හරි. මේ වගේ දණ්ඩක් වතුරේ පා කරලා තියෙනවා. හරි. දණ්ඩක් වතුරේ පා කරලා තියෙනවා. එතන මම කියන්නේ මේ ගිල්ල තියෙන උස. අයින්නකොට එහෙම පා කරලා තියෙනවා. මම මොකෝ කරන්නේ? මම අතින් පොඩි තට්ටුවක් මෙයාට දානවා. අතින් චූටි තට්ටුවක් මෙයාට දානවා. පොඩිම තට්ටුවක්. එතකොට මොකද වෙන්නේ? මෙයා මීට වඩා පොඩ්ඩක් ගිලනවා. මෙන්න මේ විදිහට ගිලනවා. හරි. ඒක ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මෙයාගේ
උඩුකුරු තෙලපොම් බලය ලබා දෙන කියන්නේ කොටස වැඩි වුණා. නිල දින කොටස වැඩි. එහෙනම් උඩුකුරු තෙලපොම් බලය ලබා දෙන කොටස වැඩි. එහෙනම් උඩ දින බලය වැඩි වෙනවා. ඒක ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මෙයා මත උඩට බලයක් ඇති වෙනවා. මෙයා අපි පල්ලෙහාට යන්නේ මොන අතින් ගහපු නිසා. ඒ අතින් ගහපු නිසා යන නිසා මෙයා මත උඩට බලයක් ඇති වෙනවා. ඒ උඩට බලය නිසා මෙයා ආයෙ උඩට යනවා. ආයෙත් මෙයා පල්ලෙහාට යනවා. මෙන්න මේක තමයි වෙන්නේ. හරි. මෙන්න මේකේ හරිද? මම කොටස් ටික ලම් කරන්න. ඔයා පොඩි උත්සාහයක් දාන්න ඕන. මෙන්න මේක සරල අනුවර්තීය කියලා පෙන්නන්න. මම කියන්නම් මේ ගිල්ල තියෙන කොටස සිම්පල් L කියලා. මෙයාගේ ඝනත්වය සිම්පල් D. වතුර ඝනත්වය ρ. ඊටනක මෙයා තට්ටුවක් දැම්මට පස්සේ මෙන්න මේ මට්ටමේ ඉඳන් සිම්පල් x දුරක් පල්ලෙහාට ගියා කියලා. හරි. කටේදී පොඩි උත්සාහයක් දාන්න. ඔන්නව හදලා මෙන්න මේක සරල අනුවර්තීයක අපට පෙන්නගන්න. විනාඩි කිහිපයක් දෙන්න අපට උත්සාහ කරලා. හරි. බලන්න ඔයගොල්ලෝ හදන්නේ හිතා පටන් ගත්ත නේ වගේ දෙයක්ද කියලා. හැමදෙස්සෙම අමතර බලය ගන්න උත්සාහ කරන්නේ. එතකොට බලන්න. මෙයා මෙතන පාවෙලා ඉන්නකොට මම ගන්න මෙයාගේ හරස්කර වර්ගඵලය සිම්පල් a කියලා. එහෙනම් මෙයාගේ සිම්පල් a ම තමයි ඉතින් වෙනස් වෙන්නේ නෑ නේද? හරි. එහෙනම් මට පුළුවන් නේද? මට පුළුවන් නේද? මෙන්න මේ සිම්පල් x දුරක් පල්ලෙහාට ගියපු නිසා ඇති වෙන අමතර උඩුකුරු තෙලපොම් බලය හොයන්න. සිම්පල් x දුරක් පල්ලෙහාට ගියපු නිසා ඇති වෙන අමතර උඩුකුරු තෙලපොම් බලය. අපි උඩුකුරු තෙලපොම් බලය හොයන්නේ කොහොමද? u සමානයි v ρ g. එහෙනම් අර මම ගන්න ඩෙල්ටා u කියලා. ඒ කියන්නේ අමතර උඩුකුරු තෙලපොම් බලය මොනවා නිසා ඇති වෙච්ච නිසා මේ x දුරක් පල්ලෙහාට ගියපු නිසා. එහෙනම් x දුරක් පල්ලෙහාට ගියාට පස්සේ ගියපු පරිමාව x දුරක් ගියපු නිසා වැඩි වෙච්ච පරිමාව. මෙන්න මේ පරිමාව නේද? මෙන්න මේ පරිමාව නේද? එයා කොච්චරද? මේ දුර x නම් මේ දුරත් x ම තමයි නේද? x වාරයක් හරස් කර වර්ගඵලය. x වාරයක් a ρ g. හරිද? හරි. එහෙනම් මම කේන්ද්‍රය මේ බලය ඇතුළේ උඩ දිශාවනේ. එහෙනම් මම මෙයා සරලවන්තයෙන් මෙහෙම වෙන්නේ. එහෙනම් මේ හැරේ මෙතන දෝලන කේන්ද්‍රය තියෙන්නේ. මම මෙතන මේ පැත්තට f සමානයි මේ දානවා. f සමානයි ma. තොරණේ තියෙන පැත්තට විරුද්ධ දිශාවට බලය තියෙන නිසා තමයි මෙතන ඍණ දානවා. අපි ඍණ දානවා මෙතනට. ඍණ x a ρ g සමානයි m a කියලා ගන්නවා. එතන m කියන්නේ කවුද? මෙන්න මෙයාගේ සමස්තම ස්කන්ධය. මේ සමස්තම මොනවාද? ද්‍රව්‍යමාන කෙලිමක f සමානයි මෙතන. එහෙනම් m කියන්නේ සමස්තම ද්‍රව්‍යමාන ස්කන්ධය. එහෙනම් මට පුළුවන් මොකක් කරන්නද? උපාදාන ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය සමාන ස්කන්ධයේ පරිමාව. ඒකෙන් මට ස්කන්ධය උක්ත කරොත් එහෙම ඝනත්වයේ වාරයක් පරිමාව වෙනව නේද? එහෙනම් මේ ස්කන්ධයේ ඝනත්වය d. මේ ස්කන්ධ සමස්ත පරිමාව කොච්චරද? සමස්ත දිග l කියලා මම දුන්නා ඔයාලට. සමස්ත දිග කැපිටල් L කියලා දුන්නා. එහෙනම් මට ලියන්න බැරිද මෙන්න මේ විදිහට. ඍණ x a ρ g සමානයි a l d. al කියලා කියන්නේ හරස්කර වර්ගඵලය වාරයක් දිග. ඒ කියන්නේ පරිමාව වාරයක් d කියලා කියන්නේ ඝනත්වය. එහෙනම් ස්කන්ධය නේද එකෙන් එන්නේ? වාරයක් a. එතකොට පේන්න ඕන දෙපැත්තෙම a ට a කැපිලා යනවා කියලා. සිම්පල් a ට සිම්පල් a කැපිලා යනවා. එහෙනම් මම මෙතන a උක්ත කරොත් එහෙම මට කවුද එන්නේ? මම මෙතන a උක්ත කරොත් එහෙම a සමානයි ඍණ ρ
G බෙදීම LD වාරයක් x කියලා. මේ ආහාරයට කවුරු වගේද? මට අවශ්‍ය සමීකරණය වගේ නේද? a සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාර නේද? මම x කියලා හිතනවා අර ලොකු මෙන්න මේ වරහන් තියෙන එක නා. එහෙනම් ඔමේගා වර්ගය සමානයි මෙයා කියලා හිතුවොත් එහෙම මට පුළුවන් නේද ලියන්න? මට අවශ්‍ය සමීකරණය. මට පුළුවන් ලියන්න මෙන්න මෙයා a සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ ප්‍රකාශයක් ලියා ගන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙහෙම තමයි අපි මේ වතුරේ පාවන එක කියන සරල අනුවර්තිය කියලා පෙන්න ගන්න. හරි මේක ලියා ගන්න. හරි මෙන්න මේ වගේ මම දැන් දෙක තුනක් කරා. හරි මේ වගේ පොඩි පොඩි දේවල් ටික තමයි අප්ලෝඩ් කරන්න එන්නේ. හරි මේ ඔප්පු කිරීම ටික හතර පහ පාරක් බලගන්න. ඊට පස්සේ වෙන ඕන දෙයක් පාර හදා ගන්න පුළුවන් ෂේප් එකේ. අපිට ඕනෙම මට කියන්න දැන් මේක දෙයි කියලා. 100ක් විතර දෙනවා මේ සරල අනුවර්තිය කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි ඒ 100 මම වාඩ කරන්න බෑනේ 100 කරන්න ගියොත් අපිට අවුරුදු දෙකමාරෙන් ඊළඟ විතර වෙන්නේ නැහැ. මම හතර පහක් කරා. හතර පහ අවුරුද්දේ මුලින්ම ගන්න ඕනේ. මේ වගේ අමතර බලයක් ඇති වෙන කාගෙන ඒ බලය කොච්චරද කියලා හොයලා ඒකට සමානයෙන් වෙන්න දවස් 30ක් ගන්න කිච්ච සරලයි. හරි. තව පොඩි දෙයක් තියෙනවා කියන්න. ඔයාලට මතකයි නේද මම මේ උදාහරණ කලින් උදාහරණ කරා දුන්නකට ස්කන්ධ ගැටෙන පද්ධතිය. අන්නේ සම්බන්ධ පොඩි නෝට් එකක් කමන්නේ මේකෙන් පස්සේ ලිව්වොත් කමන්නේ නැහැ. යම් චුට්ටක් කරුවක් දාලා එන්නේ දුන්නට කියන හෙලෙක්සිය දුන්නක් කියන. යම් කරුවක් දාලා හෙලෙක්සිය දුන්නකට ස්කන්ධයක් ගැටගසා හෙලෙක්සිය දුන්නකට ස්කන්ධයක් ගැටගසා දෝලනයේදී හෙලෙක්සිය දුන්නකට ස්කන්ධයක් ගැටගසා දෝලනයේදී ඒ සිරස්ව දෝලනය කළද ඒ සිරස්ව කියන කෙනෙක් ඒ සිරස්ව දෝලනය කළද තිරස්ව දෝලනය කළද ඒ සිරස්ව දෝලනය කළද තිරස්ව දෝලනය කළද ඒ සිරස්ව දෝලනය කළද තිරස්ව දෝලනය කළද දෝලන කාලයේ එකම අගයක් ගනී. 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 යම් හේකින් ස්කන්ධය සම්බන්ධ කර ඇත්තේ යම් හේකින් ස්කන්ධය සම්බන්ධ කර ඇත්තේ යම් හේකින් ස්කන්ධය සම්බන්ධ කර ඇත්තේ දුරු පද්ධතියකට නම් යම් හේකින් ස්කන්ධය සම්බන්ධ කර ඇත්තේ දුරු පද්ධතියකට නම් එහි සමක දුරු නියතය ලබාගත යුතුය. ඒ සමක දුරු නියතය ලබාගත යුතුය.
වැදගත් කාරණයක් මේක හොඳේ. හරි. ඒ මොකද්ද ඔය QM මතන? ඔයාලා මතකයි හෙලෙක්ස් දුන්න උදාහරණ ගන්න මෙහෙම පැද්දෙන ගන්න කරේ. ඒක තමයි මොකද දෝලන සමීකරණය. දෝලනක T = 2π m බෙදීම kr. හරිද? ඒ දුන්නමම ඒ වස්තුව මෙහෙම පැද්දුවත් දෙකට වෙන්නේ එකම ආවර්ත කාලය. මොකද යන්නේ? ඒ දුන්න මම මෙහෙම පැද්දුවත් දෙකට වෙන්නේ ඔන්න ඔය ආපු ආවර්ත කාලෙම තමයි. මොකද ආපු ආවර්ත කාලය T = 2π m බෙදීම k. දැන් මට කියන්න පුළුවන් නම් ඔයාලත් කටපාඩමේ තියෙන්න ඕනේ. හැබැයි නංගි මල්ලි පොඩි අමතර දෙයක් මෙතන සිද්ධ වෙනවා. මොකද අමතර දෙය? දැන් කවදාවත් කොතනවත් කියලා නෑනේ ඕක වැඩ කරන එක දුන්නකින් කියලා. මෙහෙම කරගෙන වුණොත් කවුරු හරි මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට කරගෙන වුණොත් මොකද වෙන්නේ? කවදාවත් කොතනවත් කියලා නෑ අපිට මෙයාව එක දුන්නකින් වැඩ ගන්න කියලා. බැරි වෙලාවත් මෙයාව මේ වගේ දුන්න දෙක තුනකින් වැඩ ගහුවොත් එහෙම මේ වගේ දුන් වලින් එකට ගමුවොත් මොකද කරන්නේ අපි? මෙන්න මේ විදිහට තමයි ස්කන්ධ එකට ගහලා තියෙන්නේ. එහෙනම් කොහොමද අපි මේ ගණන් හදන්නේ? පවිදිය තමයි මේක. ඕනනම් මේ එක ක්‍රමයක්. මේ අනිත් ක්‍රමයට කරගන්න. මෙන්න මේ. දුන්නු දෙකක් මේ එක පිටක තියලා. එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් කොහොම කියලාද? හරි. කොහොමද නංගි මල්ලේ මේවයි ගණන් හදන්නේ? අපි හිතන්නකෝ මෙයාගේ දුන්නේ තේ K1. මෙයාගේ දුන්නේ තේ K2. මෙයාගේ දුන්නේ තේ K1. මෙයාගේ දුන්නේ තේ K2. දැන් ඔයාලට මෙහෙම දුන්නාට පස්සේ ඔයාලට බෑ ඔහොමගේ දුණු දෙකක් කිරීතන් සමීකරණ දෙකක් දාලා හදන්න. ඔයාලට සිද්ධ වෙනවා මේ දුණු දෙකම එක දුන්නක් බවට පත් කරගන්න. ඔයාලට සිද්ධ වෙනවා මේ වගේ පත් කරගන්න. මෙන්න වගේ සාමාන්‍ය දුන්නක් බවට පත් කරගන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය ගණන් හදමු. හරි. මේ ස්කන්ධය වෙනවා. මෙන්න මේ වගේ පත් කරගන්න සිද්ධ වෙනවා. මම එයාගේ දුන්නේ තේ K නෝට් කියලා ගන්නම්. ඔන්න K නෝට් බවට පත් කරගන්න වෙනවා මෙන්න මේ දුන්නේ දෙක. මේ මොන දාදි දුරු දෙකක්ද? මේකකින් සමාන්තර. එහෙනම් මම මෙයාට කියනවා සමාන්තරක දුරු පද්ධතියක් කියලා. සමාන්තර ගත දුණු. මතක තියාගන්න වැදගත්. හොඳේ. මෙයා මොන ආකාරද? මෙයා එකක් පිටිපස්සෙක් ඉන්නේ. මෙයාට මම කියනවා ශ්‍රේණිගත දුණු කියලා. ශ්‍රේණිගත දුණු. එහෙනම් මේ අවස්ථාවේදී අපිට මේ තනිකේම හොයන්න පුළුවන්. මේ දෙන්නම එකතු හොයන්න පුළුවන්. කොහොම කියලාද? ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න. K නෝට් සමානයි K1 ධන K2 කියලා. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ යම් දුණු දෙකක් මෙහෙම සමාන්තරගත තිබ්බොත් එහෙම ඒ දුණු දෙක එකට එකතු කරලා තනි දුන්නක් කියලා අපිට අවශ්‍ය සමීකරණය මේ K නෝට් දැන් දාන්න තියෙනවා. K1 K2 නෙමෙයි දැන් මේ දෙන්නගේ වෙනුවට K නෝට් එකම දාන්න වෙන්නේ. එහෙනම් මේකට આવොත් එහෙම මේ දෙන්න කවද ශ්‍රේණිගත දුණු දෙකක් සම කියලා හොයන්නේ මෙන්න මේ විදිහට. එක යට K නෝට්
සමානයි 1ට k1 ධන 1ට k2 මෙන්න මේ සම්බන්ධය වලට පාවිච්චි කරලා පුළුවන් මෙයා 1ට k දාන්න මෙයා 1ට k දාලා සුළු කරලා උඩට මාරු කරලා k නෝට් වල ගන්න. ඒ k නෝට් සමානයි තමයි ඔය දාන්නේ t සමාන 2π m බෙදීම k වල k වලට දාන්නේ මෙන්න මෙතෙන් ගන්න k නෝට්. හරි මතක තියාගන්න මේකේ සමාන්තර දුන්නු අපිට ඉස්සරහ හම්බ වෙනවා. අපිට ඉස්සරහට හම්බ වෙනවා ස්ථිතිතු ශේෂ පාඩමේදී සමාන්තර දාරිතර ශ්‍රේණිගත දාරිතර මේ වගේ පද්ධතියක සමකය ගන්න. ඊට පස්සේ අපිට හම්බ වෙනවා प्रतिरोधम श्रेणीगत प्रतिरोध समांतरगत प्रतिरोध ඉංග්‍රීසි පස්සේ ඔය ඒක තමයි අපිට හම්බ වෙන්නේ මේ වගේ පද්ධති වශයෙන් සැලකුවට පස්සේ. හරි. මේක ලියා ගන්න සමාන්තර දුරු කියලා මෙයා ලියන්නේ ශ්‍රේණිගත දුරු කියලා මෙයා වැදගත්. හොඳයි. ලියා ගන්න මේක. හරි. බලන්න චුට්ටක්. ඔයාලා මේ වෙනකොට දන්න සමහර ප්‍රස්ථාර වර්ග. මේ ප්‍රස්ථාර වර්ග වල මේ වෙනකොට දන්නවා දන්න. sin ප්‍රස්ථාරයක් හදින්න කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. cos ප්‍රස්ථාරයක් හදින්න කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. අන්න ඒකට මතක් වෙන්න අදින්න බෝඩ් එක පොඩ්ඩක් බලා ගන්න. බලා ගන්න. මම කියලා කියනවා sin ප්‍රස්ථාර y සමානයි sin t ට අදාළ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කියලා. හරි. ඒතර ඕනේ කෙනෙක් දන්නවා sin ප්‍රස්ථාරයක් කොහොමද දෙන්නේ? මෙන්න මේ විදිහට කියන්නේ. ඕන පොඩි කෙනෙක් දන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියනවා cos ප්‍රස්ථාරය නිර්මාණය කරන්න කියලා. y සමානයි cos θ. ඉතින් ඕනේ කෙනෙක් දන්නවා cos ප්‍රස්ථාරය නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. මම ඔයාලට කියනවා sin වර්ග ප්‍රස්ථාර නිර්මාණය කරන්න කියනවා. y සමානයි sin වර්ග θ. සමානවට මේ ප්‍රස්ථාර කම්බයින් මැට්ස් කරන කට්ටිය සමාන ඔක්කොම දැකලා නැතුව වෙන්න පුළුවන්. මම දන්නේ දැකලා තියෙනවද කියලා. කම්බයින් මැට්ස් කට් කරලා මේක හුරු නැතිව ඇත්තේ සමානවට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ අපිට. sin වර්ග ප්‍රස්ථාරයක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මම කියනවා y සමානයි ඍණ sin sin ට ප්‍රස්ථාර නිර්මාණය කරන්න. ඒක ප්‍රස්ථාර නිර්මාණය කරලා කොහොමද නිර්මාණය කරන්නේ? මේක අනිත් පැත්ත. මම ඔයාලට කියනවා y සමානයි ඍණ cos t ට අදාළ ප්‍රස්ථාර නිර්මාණය කරන්න කියලා. ඒක මොන පැත්ත දෙන්නේ? මේක අනිත් පැත්ත. නොකැනි පැත්ත. මම ඔයාලට කියනවා sin වර්ගනේ මම ඔයාලට කියනවා y සමානයි cos වර්ග ට ප්‍රස්ථාර නිර්මාණය කරන්න කියලා. එතකොට කොහොමද අපි නිර්මාණය කරන්නේ? මෙන්න මේ වගේ ප්‍රස්ථාර තමයි නිර්මාණය කරන්න වෙන්නේ. හරි. මේවා අමතර දැනීම සඳහා මේවා ෆිසික්ස් වල උගන්වන දෙයක් නෙවෙයි. නමුත් ඔය දැන ගැනීම සඳහා තමයි මෝඩල් ලිව්වේ. මේක උඩ ලියා ගන්න ප්‍රස්ථාර ටිකක් තියෙනවා කතා කරන්න. අපි මේක අද ගන්නකො.
මේවනම් පොඩි ප්‍රස්ථාර සරල ප්‍රස්ථාර ටික ලියන්න. සරල අනුවර්තීය චලිත ප්‍රස්ථාර. දැන් තමයි අපි අපේ පාඩමට දාලා ප්‍රස්ථාර. පාඩම කියනවා අර අපිට හරියට විස්ථාපනකාර ප්‍රස්ථාර නිර්මාණය කරේ. ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. මේකට දාලා ප්‍රස්ථාර මොනවා වගේද? අන්න ඒ වගේ දෙයක් තමයි හොදන්න. කියන්න සරල අනුවර්තීය චලිත ප්‍රස්ථාර. එයාට කියන්න. මෙම සියලු ප්‍රස්ථාර අඳිනු ලබන්නේ 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 අංශුව මධ්‍යස්ථ පිහිටුමේ සිට චලිතය ආරම්භ වෙනවා. අංශුව මධ්‍යස්ථ පිහිටුමේ සිට චලිතය ආරම්භන්නේ යයි. අංශුව මධ්‍යස්ථ පිහිටුමේ සිට චලිතය ආරම්භන්නේ යයි. සලකමිනි. अंशुव मध्यस्थ पीठ में से चलित आरंभන්නේ යයි සලකමිනි. अंशुव मध्यस्थ पीठ में සිට චලිත ආරම්භන්නේ යයි සලකමිනි. හරි මම දැන් මේ කියන ටොපික් ටිකක් කියනවා. ඒ කියන මාතෘකාව ටික ඔයගොල්ලෝ පොත් තියෙනවනේ. ඒ පොතේ පිටුව මෙහෙමනම් හරි පළවෙනි ටොපික් එක මෙතන පොත දෙකම බෙදාගන්න. පිටුව දෙකම බෙදාගන්න. පළවෙනි එක නම් මෙතන ලිව්වා. දෙවෙනි එක නම් මෙතන ලිව්වා. ඒකට සාමාන්‍ය ඉඳ තියන්නේ 1 2 3 4 5 6 7. රූල් 7ක් විතර ඉඳියලු. රූල් 7ක් විතර ඉඳ තිබ්බා. अंक 3 अंक 4 ආයෙත් රූල් 7ක් විතර ඉඳ තිබ්බා. अंक 5 अंक 6 හරි අන්න ඔය විදිහට ලියාගෙන යන්න. පළවෙනි එක කාලයට එදිරි විස්ථාපනය. පළවෙනි එක කාලයට එදිරි විස්ථාපනය. කාලයට එදිරි විස්ථාපනය. अंक 2 කාලයට එදිරි ප්‍රවේගය. अंक 2 කාලයට එදිරි ප්‍රවේගය. अंक 3 කාලයට එදිරි ත්වරණය. කාලයට එදිරි ත්වරණය. अंक 4 කාලයට එදිරි දුර. කාලයට එදිරි දුර. अंक 5 කාලයට එදිරි වේගය. अंक 5 කාලයට එදිරි වේගය. කාලයට එදිරි වේගය. अंक 6 කාලයට එදිරි චාලක ශක්තිය. කාලයට එදිරි චාලක ශක්තිය. अंक 7 කාලයට එදිරි විභව ශක්තිය. කාලයට එදිරි විභව ශක්තිය. අයි මුලින්ම කියන්නකොට බලන්න. 1 කාලයට එදිරි විස්ථාපනය, 2 කාලයට එදිරි ප්‍රවේගය, 3 කාලයට එදිරි ත්වරණය, 4 කාලයට එදිරි දුර, 5 කාලයට එදිරි වේගය, 6 කාලයට එදිරි චාලක ශක්තිය, 7 කාලයට එදිරි විභව ශක්තිය. 8 කාලය සමග මුළු ශක්තිය. කාලය සමග මුළු ශක්තිය. 9 මධ්‍යස්ථ පිහිටුමේ සිට ලබන දුර. මධ්‍යස්ථ පිහිටුමේ සිට ලබන විස්ථාපනය සමග දුර. මධ්‍යස්ථ පිහිටුමේ සිට ලබන විස්ථාපනය සමග දුර.
මධ්‍යස්ථ පීඩනයේ සිට ලබන විස්තර නේ අපිට මිනිස් බදින මධ්‍යස්ථ පීඩනයේ සිට ලබන විස්ථාපනය සමග දුර 10 වෙනි එක විස්ථාපනය සමග ප්‍රවේගය අර මධ්‍යස්ථ පීඩනයේ කතාව තියෙනවා කලින්මනේ මධ්‍යස්ථ පීඩනය සමග විස්ථාපනය මධ්‍යස්ථ පීඩනයේ සිට මනින විස්ථාපනය සමග ප්‍රවේගය මම විස්ථාපනය සමග ප්‍රවේගය කියලා කෙටියෙන් ලිව්වේ නැත්නම් ලියනවා මධ්‍යස්ථ පීඩනයේ සිට මනින විස්ථාපනය සමග ප්‍රවේගය කියලා 11 වෙනි එක මධ්‍යස්ථ පිහිටුමේ විස්ථාපනය සමග වේගය මධ්‍යස්ථ පිහිටුමේ විස්ථාපනය සමග වේගය මධ්‍යස්ථ පිහිටුමේ විස්ථාපනය සමග වේගය ඊට පස්සේ 12 වෙනි එක විස්ථාපනය සමග ත්වරණය 12 වෙනි එක විස්ථාපනය සමග ත්වරණය 13 වෙනි එක විස්ථාපනය සමග චාලක ශක්තිය විස්ථාපනය සමග චාලක ශක්තිය විස්ථාපනය සමග චාලක ශක්තිය 14 වෙනි එක විස්ථාපනය සමග විභව ශක්තිය විස්ථාපනය සමග විභව ශක්තිය විස්ථාපනය සමග විභව ශක්තිය විස්ථාපනය සමග විභව ශක්තිය අවසාන එක 15 වෙනි අවසාන එක විස්ථාපනය සමග මුළු ශක්තිය විස්ථාපනය සමග මුළු ශක්තිය විස්ථාපනය සමග මුළු ශක්තිය විස්ථාපනය සමග මුළු ශක්තිය හරි බලා ගන්න පළවෙනි ප්‍රස්තාරය දැන් මම අඳිනවා හරියට Tamanට අදාළ ප්‍රස්තාරය හරියට බලලා ලියා ගන්න පළවෙනි ප්‍රස්තාරය අපෙන් අහන්නේ කාලෙ ඉදිරි විස්ථාපනය දැන් කල්පනා කරන්න මෙහෙම සරල අනුවර්තී චලිතයක දෝල් මෙහෙම දැන් මෙයා පැද්දි පැද්දින් සරල අනුවර්තී චලිතයක මෙතන ඉඳන් තමයි මනින්නේ මෙතන ඉඳන් ගත වෙන කාලය සමග මෙයා ගමන් කරන විස්ථාපනය එතකොට අපිට සමීකරණයක් තියෙනව නේද x සමානයි මම පළවෙනි එක විතරක් දෙන්නම් x සමානයි a sin omega t කියලා හරි මෙතෙන් එන්නේ x කියන්නේ දුර කියලා කියන්නේ මේ දෝලන කේන්ද්‍රය නම් මනින් දුර ඒ කියන්නේ විස්ථාපනය එහෙනම් මෙතනින් එන්නේ මට අදාළ විස්ථාපනය මේ තියෙන කාලයයි විස්ථාපනය ප්‍රස්ථාරය මේ තියෙන මොන වගේ ප්‍රස්ථාරයද sin ප්‍රස්ථාරය එහෙනම් කාලෙට විස්ථාපනය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා අක්ෂය ලකුණු කරොත් එහෙම මේ අක්ෂය කාලය මේ අක්ෂය විස්ථාපනය හරි අංක 2 කාලෙට ඉදිරි ප්‍රවේගය කාලෙට ප්‍රවේගය හොයනකොට ගන්න තව සමීකරණයක් තියෙනවා මට v සමානයි a omega cos omega t කියලා එහෙනම් මේක මොනවා වගේ ප්‍රස්ථාරයද cos ප්‍රස්ථාරය
P वाएंगे वो पेपर එකේදී කාලෙදී විස්ථාපනයේ ප්‍රස්ථාරය මොනවා මේ MCQ වලට තේ මොකද්ද කියලා. එහෙනම් ඔයාලට මේකට ගහන්න පුළුවන්කම තියෙනවා. හේතු සහිතව කියන්නේ ඇයි මේ කාලය සමග විස්ථාපනය මේ වගේ ආවේ කියන්නේ. හරි? හේතු සහිතව කියන්නේ. ඊට පස්සේ නන්නේ කාලයට ඉදිරි තොරණය අංක 3 යහන්නේ කාලයට ඉදිරි තොරණය. කාලයට ඉදිරි තොරණය හොයනකොට සමීකරණය තියෙනවා a සමානයි ඍණ ඔමේගා වර්ග a sin ඔමේගා t කියලා. මේක තියෙන හරිය ඍණ sin ප්‍රස්ථාරයක් වගේ. ඍණ sin ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරය දෙන්න ඕනේ මෙන්න මේ විදිහට. කාලෙදී තොරණය වෙනස් වෙන්නේ ওই විදිහට. සරලානුවර්තී චරිතයක. හතරෙනි බැලුවොත් එහෙනම් අපි හතරවෙනි එක මොකක්ද අහන්නේ අපෙන්? කාලයට ඉදිරි දුර. හරි. ඒක මම අඳින්නම් මෙතන මේ තුන දරගන්න. අතර අඳින්න කලින් ඔය තුන දරගන්න. හතරවෙනි එක කාලය ඉදිරි දුර. අපි කාලය ඉදිරි දුර ප්‍රස්ථාරයක් අඳිනකොට දුර කවදාවත් අඩු වෙන්න පුළුවන්ද? මොන විස්ථාපන අඩු වෙන්න පුළුවන්. දුර වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. දුර අඩු වෙන්න බැහැනේ. දුර කියලා කියන්නේ දෙවාගේ පාරේ දිග. ඒක වෙනස් වෙන්න බෑ කවදාවත්. එහෙනම් ඔයාලට අදින්න වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරිද? මතක තියාගන්න. විස්ථාපනය සමග දුකා කියන්නේ කාලය සමග දුර ඇහුවොත් එහෙම ඔයාලා අදින්න මෙන්න මේකයි. මේක කවදාවත් මේ පැතර ආයෙත් අඩු වෙන්න බෑ. මෙහෙම අඩු වෙන්නත් බෑ. මෙහෙම. ඒ කියන්නේ කාලයත් සමග මේ විස්ථාපනය අඩුවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ. අඩුවීමක් වෙන්නේ නැහැ, වැඩිවීමක් වෙන්නේ. ඕක අඳ ගන්නකො. ඕක තමයි අපේ කාලය සමග දුර ප්‍රස්ථාරය. කාලයට ඇතුලේ වේගයේ ප්‍රස්ථාර ගත කරොත් එහෙනම් අපිට ඇදෙන්න මෙන්න මේ වගේ ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ ප්‍රස්ථාරය. මේව මතක තියෙන්න ඕනේ. එක්සෑම් එකේ උඩ බිම් බලන්න බෑ මේ ප්‍රස්ථාරය කොහෙන්ද ආවේ කියලා. මේ ප්‍රස්ථාර දෙනවා. හැබැයි මෙහෙමයි. වයෙන් අහනවා කාලය සමග දුර විස්ථාපන ප්‍රස්ථාරයක් දීලා මේක දීලා මේකක් දෙනවා. ඒතර පටලවා ගන්න එපා. මට මතක අයියා මේ වගේ ප්‍රස්ථාර උදෙන්දා. දැන් මේක වෙන්න බැරි කොහොමද කියලා මේකට ගන්න එපා. මොකක් හැටද මේව අදින්න කියලා මතක තියෙන්න ඕන. දැන් මේ ප්‍රස්ථාරය එනවා එක්සෑම් එකට. බලමු 6 වෙනි එකේ මොකක්ද තියෙන්නේ කියලා. 6 වෙනි එක තියෙන චාලක ශක්තිය. බලමු. 6 තියෙන්නේ චාලක ශක්තිය. चालक शक्ति चालक शक्ति है ना भागे mv वर्ग भागे mv वर्ग या समान रखला v වලට මම දැම්මොත් අර v සමාන a ඔමේගා ප්‍රස්ථාර දැම්මොත් සමීකරණ දැම්මොත් එහම භාගයයි m
v සමානයි a ඔමේගා cos ඔමේගා t ප්‍රස්ථාරය මෙන්න මෙයාගේ වර්ගය. මෙතන ඉන්නේ කවුද cos ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරය දෙන්නේ මෙන්න මේවා cos වර්ග හොඳේ. මේක වරහන් ප්‍රසාරණය කරොත් එහෙනම් කවුද භාගයයි m a වර්ග ඔමේගා වර්ග cos වර්ග ඔමේගා t. ඒතර ප්‍රස්ථාර කොහොමද දෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රස්ථාර තමයි කාලය සමග චාලක ශක්තිය වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ බලමු කාලය සමග විභව ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. විභව ශක්තිය කාලය සමග විභව ශක්තිය හොයන්නේ සලනුවර්ති චලිතයේ mgh මේ දාන්නේ භාගය kx වර්ග භාගයයි kx වර්ග x සමානයි භාගයයි කවුද x කියලා කියන්නේ a වර්ග sin වර්ග ඔමේගා t x සමාන a sin ඔමේගා t සමීකරණ තියෙන අපිට x සමාන a sin ඔමේගා t ඒතර x වලට a සමීකරණ මත පස්සේ a වර්ග sin වර්ග ඔමේගා t කියලා එනවා. එතන මෙතෙන් එන්නේ sin වර්ග ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරයෙන් දෙන්න ඕනේ කවුද? මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය. ඔන්න 7 වෙනි එකත් අපි ඇඳලා. අතට බලන්න මුළු ශක්තිය ඇහුවොත් එනවා මුළු ශක්තිය මම කිව්වා මම මුළු ශක්තිය නියතයි කියලා. මේකනොත් එක පේනවා මේ ප්‍රස්ථාරය දෙන්නම එකම මුඩ ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? දෙන්නම එකම මුඩ ඇද්දොත් එහෙම දෙන්නගෙම ගානටම බැලන්ස් වෙලා යම් ශක්තිය කියනවා නේද? යම් බැලන්ස් ශක්තිය කියනවා නේද? හැම අවස්ථාවෙම ශක්තිය නියතයි වගේ කියනවා නේද? හැම අවස්ථාවෙම ශක්තිය නියතයක් වගේ කියනවා නේද? මෙතනදී මෙතනයි මෙතන. මෙතනදී මෙතනයි ශක්තිය කරලා පස්සේ ශක්තිය නියතන. අතර අපි 8 වෙනි ප්‍රස්ථාරය අහන්නේ කාලය සමග මුළු ශක්තිය. කාලය සමග මුළු ශක්තියම ප්‍රස්ථාරගත කරොත් එහෙම ඔය 8 වෙනි එක අහන්නේ විදිහට කාලය සමග මුළු ශක්තියම ප්‍රස්ථාරගත කරොත් එහෙම කාලය සමග මුළු ශක්තිය ප්‍රස්ථාරගත කරොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. නවවෙනි එක කියන්නේ මධ්‍යස්ථ පිහිටුමේ ඉඳන් යන දුර අණුව ප්‍රස්ථාරගත කරන්නේ. එහෙනම් මම මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න. එතකොට බලන්න දුර කියලා කියන්නේ කවදාවත් අඩු වෙන්න බෑ. දුර කියන එක අඩු වෙන්න බෑ. දැන් අහන්න අපි කාලය සමග නෙමෙයි විස්ථාපනය සමග. විස්ථාපනය කියලා කියන්නේ දෝලන එතනින් කරන දුර සමග. දැන් විස්ථාපනය සමග දුර කවදාවත් දුර වෙනස් වෙන්න බෑ. දුර එහෙනම් ප්‍රස්ථාරගත වෙනවා මෙන්න මේ විදිහට. ඔය උඩ අක්ෂය තමයි දුර. අර මේක ප්‍රස්ථාරගත වෙනවනේ මෙන්න මේ කවදාවත් දුර කියන එක නම් අඩු වෙන්න බෑ. එයා හැමතිස්සෙම වැඩි වෙන්නම ඕනේ. මේ අත හැමතිස්සෙම වැඩි වෙනවා එක. බලමු 10 වෙනි එක නම් 10 වෙනි එක නම් බැලුවොත් එහෙනම් 10 වෙනි එක කියන්නේ කවුද? මධ්‍යස්ථ පිටුමේ සිට විස්ථාපන සමග ප්‍රවේගය. විස්ථාපන සමග ප්‍රවේගය. ඒතරට සමීකරණ දාන්න නේද නංගි? v වර්ග සමානයි ඔමේගා වර්ග a වර්ග ඍණ x වර්ග සමීකරණයක් දාන්න ඕනේ. ඔව්. මම මේකේ වරහන් ප්‍රසාරණය කරන සූත්‍රය. v වර්ග සමානයි ඔමේගා වර්ග a වර්ග ඍණ ඔමේගා වර්ග x වර්ග.
මම මේ පැත්තට ගියා v වර්ග ධන ඔමේගා වර්ග ඔමේගා වර්ග x වර්ග සමානයි ඔමේගා වර්ග a වර්ග ඔයගොල්ලෝ වෘත්තේ පාඩම කරලා තිනවද? වෘත්තේ පාඩම කරලා තිනවනම් මේ වගේ සමීකරණයක් ආවොත් ප්‍රස්තාරය අඳින්නේ කොහොමද? වෘත්තේ පාඩම වෘත්තේ හරිද? ඔය වෘත්තේ පාඩම කරපු දවස් වල තේරෙයි. කම්බයින් මැත්ස් වලදී බයෝ කරන කට්ටිය බයෝ කරන කට්ටිය මේ මොනවා මේ 10 වෙනි ප්‍රස්තාර කියන්නේ කවුද? මධ්‍යස්ථ පීඩනය සමග ප්‍රවේගය. මධ්‍යස්ථ පීඩනයේ විස්ථාපනය වෙනස් වෙනකොට ප්‍රවේගය කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ වගේ ප්‍රස්තාරයක් එන්නේ. හරිද? කම්බයින් මැත්ස් කරන කට්ටියට මේ සමීකරණ හුරු හුරු දුවේ ඉස්සරහට වෘත්තේ පාඩම කරාට පස්සේ ඒගොල්ලන්ට කොහොමද වෘත්තයක් අඳින්නේ කියලා සමීකරණ භාවිතයෙන් කියලා දෙනවා. ඉස්සරහට කරන්නේ එක මන් දන්නේ කෝලම් කම්බයින් මැත්ස් පුරුදුම කියලා දෙක කවදා හරි. හරි. නේදී අපේ විස්ථාපනය සමග ප්‍රවේගයේ ප්‍රස්ථාරය. ඊට පස්සේ 11 වෙනි එක එකවසනිය මොකක්ද අහන්නේ මධ්‍යස්ථ පීඩනයේ විස්ථාපනය සමග වේගය. විස්ථාපනය සමග වේගය ප්‍රස්ථාරගත කරන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන විස්ථාපනය මේ තියෙන වේගය ප්‍රස්ථාරයෙන් උනේ මෙන්න මේ විදිහට. කල්පනා කරලා බලන්න මෙහෙම වෙනව නේද පොඩ්ඩක් බලන්න. මධ්‍යස්ථ පීඩනය සරල අනුවර්තී චලිතයක හරි පැද්දෙන එකක මධ්‍යස්ථ පීඩනයේ උපරිම ප්‍රවේගය තියෙන මේ කොනේදී අවම ප්‍රවේගය ගිහිලා නැවතුණා ආයෙත් උපරිම වේගයෙන් මෙතෙන් ගියා ආයෙත් නැවතුණා ආයෙත් උපරිම මෙහෙට. එහෙනම් මේ කොන් වල නේද අඩුම වේගයක් තියෙන්න ඕනේ. මෙතනින් උපරිම වේගය. කියලා කියනවා. ඊට පස්සේ 12 වෙනි ගන්දොත් එහෙම අපි 12 වෙනි ගන්දොත් එහෙම මම 12 වෙනි ගන්දොත් එහෙම විස්ථාපනය සමග ත්වරණය අහන්න මානිරංගේ මේක නම් ඉතාමත් ප්‍රසිද්ධ සමීකරණය. මේක ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රස්ථාරයක්. ගොඩක් ප්‍රසිද්ධයි මේක. හරිද? මේක තමයි ඔයාලට වැඩිපුරම දකින්න ලබන ප්‍රස්ථාර වෙන්නේ. පදන ත්වරණය සමග විස්ථාපනය ඒ සමාන ඍණ ඔමේගා වර්ග x ප්‍රස්ථාරයක් වෙන්නේ. මෙයා හරිය නිකන් y සමානයි ඍණ mx ආකාර ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් දෙන්නේ. මේක තමයි සරල අනුවර්තී චලිතයේ ප්‍රසිද්ධම සමීකරණයක ප්‍රස්ථාරකුත් වැරද්දක්. විස්ථාපනය සමග ත්වරණය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මේක තමයි සරල අනුවර්තී චලිතයේ ප්‍රසිද්ධම සමීකරණ ප්‍රස්ථාරය වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා 13 විස්ථාපනය සමග චාලක ශක්තිය. විස්ථාපනය සමග චාලක ශක්තිය නේදොත් ඒක. හරි ඔයාලට තේරෙනවනේ විස්ථාපන සහ චාලක ශක්තිය උපරිම වෙන්නේ ප්‍රවේගය වැඩි කොට. ප්‍රවේගය වැඩි කොට නම් දෝලන කේන්ද්‍රයේදී. එහෙනම් ප්‍රස්ථාරයෙන් දුත් එහෙම සරලයි. මෙතනදී ප්‍රවේගය නෑ බිඳුවයි. මෙතන උපරිම ප්‍රවේගය තියෙන්නේ චාලක ශක්තිය ප්‍රස්ථාරය දෙන්නේ මෙන්න මේ විදිහට. චාලක ශක්තිය. ඕක විභව ශක්තිය ප්‍රස්ථාරගත කරොත් එහෙම 14 යහන විභව ශක්තිය. ඒතර ඔයාලා දන්නවා චාලක ශක්තිය විභව ශක්තිය දෙන්නගෙම කිව්වොත් නියතයි. ඒතර චාලක ශක්තිය උපරිම අවස්ථාවේ විභව ශක්තිය අවමයි. චාලක ශක්තිය අවම වන අවස්ථාවේ විභව ශක්තිය උපරිමයි. එහෙනම් මේක ප්‍රස්ථාරයෙන් දුන්නේ මෙන්න මෙහි. මෙතන විභව ශක්තිය මේ තියෙන්නේ දුරත් සමග. ඒතර අවසාන වශයෙන් අපෙන් අහනවා 15 වෙනි එකේදී 15 වෙනි එකේදී අපෙන් අහනවා මුළු ශක්තිය. ඔයාලට තේරෙනවනේ
මෙයයි මෙහෙම දීප්පට මේ දෙන එකම ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම මේ ප්‍රස්ථාරයට මෙයාට ඇන්දොත් මේවට පේනවද? හැම අවස්ථාවෙම මෙයා නිල් එක්කිනාගේ ඒ කියන්නේ මේ හැම අවස්ථාවෙම හැම සිරස් රේඛාවකදීම නිල් එක්කිනාගේ රතු එක්කිනාගේ එකතුව නියතයක් වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම කාලය සමග මුළු ශක්තිය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. කාලෙම විස්ථාපනය සමග මුළු ශක්තිය. හරිනම් ඔන්න අපේ සිලබස් එකට අදාළ සරල අනුවර්තී චරිතය තියෙන හැම අස්සක් මුල්ලක් නෑරම තීර කරුණු ටික තමයි ඔය තියෙන්නේ. හැම අස්සක් මුල්ලක් නෑරම තීර කරුණු ටික ඔය තියෙන්නේ. හරි මේක සම්පූර්ණ කරගන්නකෝ. ඔයා මේක දැනගත්තා කියලා ඔයාට බෑ එක්සෑම් එකේ ගණන් හදන්න. ඇයි? ඔයා දන්නවා අපි කියා දෙන්නේ ඉතාම සරල දේවල්. ඕනම කුරුතුමක් කියා දෙන්නේ සරල මට්ටමේ. ළමයින්ට තේරෙන්නේ. ඔයාලට කියනවා ගෙදරදී කරන් දෙනවා යම් සංකීර්ණ මට්ටමේ දේවල්. එක්සෑම් එකට දෙනවා ගෙදරත් කරන් වලට සංකීර්ණ මට්ටමේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලට දෙනවා යුනිවර්සිටි එකේ තෝ තමයි. ඇවිල්ලා කියලා දෙනවා ලෙක්චර් කියලා දෙනවා නිකම් මේ 1 2 එකතු කිරීමයි දෙයක් කියලා දෙනවා. 1 1 එකතු කිරීම 2 කියලා කියනවා. ගෙදරට දෙනවා අපිට ලොකු සංකීර්ණ ගණන් දෙනවා. එක්සෑම් එකට ආවම දෙනවා මොනවා අලවැය යන ගණන් දෙනවා. කොහොමද තමයි සාමාන්‍ය ජීවිතේ. මේ ඊළඟ දෙලයි යුනිවර්සිටි ගියාම ඔය කතාවම තමයි. හරි ඒ හින්දා මම පොඩ්ඩක් මම දෙන ගෙදරට වල මම ක්ලාස් එක කරන ගණනුයි මම ගෙදරට කරන ගණන් ටිකයි පොඩ්ඩක් අමාරු මට්ටමේ ගණන් මම දෙන්නේ. හේතුව තමයි පේපර් එකට ගිහලා ඉතර අල නොවෙන්න. හරි. ඒ නිසා මම පොඩ්ඩක් වෙන ක්ලාස් වලට සාපේක්ෂව පොඩ්ඩක් අමාරු ගණන් ක්ලාස් එකේ කතා කරන්නේ. හරි සම්පූර්ණ කරගන්න ඕනේ.